ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ. අද ප්‍රවීණ දේශක යුගාන්ත දසුන් සමග අපි ගණිතය ඉගෙන ගනිමු. ආයුබෝවන් ආදරණීය දරුවනේ, අදත් ඔගොල්ලෝ අපිත් එක්ක එකතු වෙන්නේ සිත FM ගුරුගෙදර ගණිත පාඩමත් එක්ක. ඉතින් අද අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ පුතාලාගේ ගණිත ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසේ අනිවාර්ය ප්‍රශ්නයක් විදිහට ඔගොල්ලන්ගෙන් හැම අවුරුද්දකම වගේ එන ගැටලුවක් සමගාමී සමීකරණ. සමගාමී සමීකරණ සම්බන්ධ ගැටලු පුතේ හැම අවුරුද්දකම වගේ අහනවා. ඔයගොල්ලෝ දන්නවා මේ ගානකට ලකුණු 10ක් ඕගලන්ට හම්බ වෙනවා. ඒකට මේ ගණන් වල එකම දේ තමයි ඔයගලන්ට සිංහල තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. මොකද ගැටලුවේ පොඩි පොඩි වාක්‍ය ඇස්සේ ඔයාට මේ ගාන වෙනස් වෙන තැන් විග්‍රහ කරනවා. නිසා ඒක හරියට තේරුම් අරගෙන සමීකරණ ගොඩනගාගෙන ඒ සමීකරණේ විසඳන අවස්ථාව දක්වා ඔයා මේක හරියට නිවැරදිව සිදු කරගන්න ඕන. ඉතින් ඒකෙදි සමීකරණය ගොඩනගා ගන්න එක එයාලා අපිට දෙන දත්තත් එක්ක හරියටම අපි කරගන්න නම් ඒ ගාන අවබෝධයෙන් කියවලා නිවැරදිව තේරුම් අරගෙනයි කරන්න ඕන. හරි. දැන් පුතාලා මේක වඩා සාර්ථක වෙනවා පුතාලා ළඟ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පොතත් ළඟ තියාගෙන මේ කියන දේවල් සටහන් කරගන්න පොතක් සහ පෑනකුත් ළඟ තියාගත්තා නම් මේ වැඩේ අපිට සාර්ථකව ඉස්සරහට ගෙනියන්න පුළුවන්. එහෙම ප්‍රශ්න පත්‍ර පොතක් හොයාගන්න නැති දරුවන්ට මම ප්‍රශ්නය කියවනවා. ඒගොල්ලන්ට පුළුවන් මේ අවශ්‍ය කාරණා සටහන් කරගෙන මම මේ කියන දේවල් අහගෙන ගැටලුව විසඳ ගන්න. 2013 සාමාන්‍ය පෙළ විභාගයේ අහපු ප්‍රශ්නයක් සමගාමී සමීකරණ සම්බන්ධව. කාර් රථ හා යතුරු පැදි ගාල් කිරීම සඳහා ඇති රථගාලක කාර් රථයකින් දෛනිකව අය කරන ගාස්තුව යතුරු පැදියකින් දෛනිකව අය කරන ගාස්තුව මෙන් දෙගුණයකි. ආය මං කියනවා කාර් රථ හා යතුරු පැදි ගාල් කිරීම සඳහා ඇති රථගාලක කාර් රථයකින් දෛනිකව අය කරන ගාස්තුව යතුරු පැදියකින් දෛනිකව අය කරන ගාස්තුව මෙන් දෙගුණයකි. ඒ කියන්නේ පුතේ බයිසිකලයක් දැන් මේ පාකින් එකක් ගැන කියන්නේ. වාහන නතර කරන වාහන අංගනයක්. එතකොට මේකෙදී බයිසිකලයකින් අය කරන ගාන වගේ දෙගුණයක් අය කරනවලු කාර් එකකින්. ඒ කියන්නේ බයිසිකලයකින් 50ක් ගන්නවා නම් කාර් එකකින් නතර කරන්න 100ක් ගන්නවා. එයා ගාන ඊළඟට කියනවා එක්තරා දිනක රථගාල හිමිකරු කාර් රථ 15කින් හා යතුරු පැදි 50කින් රුපියල් 1600ක ආදායමක් ලැබීය. මෙයා කියනවා එක දවසක් මේක නතර කරලා තිබිලා තිනවා කාර් 15කුයි බයිසිකල් 50කුයි. මේකෙන් මේ රථගාල අයිතිකාර මිනිසයාට රුපියල් 1600ක ආදායමක් හම්බ වෙලා තියෙනවා. දැන් ඔන්න ගැටලුවේ පළවෙනි කොටස මෙන්න මෙහෙම කියනවා. කාර් රථයකින් දිනකට රුපියල් Xද යතුරු පැදියකින් දිනකට රුපියල් Yද ගාස්තු වශයෙන් අය කෙරෙයිගෙන X හා Y ඇතුළත් සමගාමී සමීකරණ යුගලක් ගොඩනගන්න. මුලින්ම කියනවා මෙයා කාර් එකකින් අපි අය කරන ගාස්තුව X විදිහට ගන්නලු, බයිසිකලයකින් අය කරන ගාස්තුව Y විදිහට අරගෙන සමීකරණ යුගලක් ගොඩනගන්නලු. ඒක දෙවෙනි කොටස කියනවා මෙම සමීකරණ යුගල විසඳා කාර් රථයකින් හා යතුරු පැදියකින් දිනකට අය කරන ගාස්තු වෙන වෙනම සොයන්න කියනවා. ඒ කියන්නේ පුතේ මේ X සහ Y කියන දෙන්නව හොයන්න කියන්නේ. දැන් සමගාමී සමීකරණවල පුතාලා දන්නවා අඥාත දෙකක් කියනවා. ඒ කියන්නේ නොදන්න අගයන් දෙකක් අපෙන් අහනවා. එතකොට නොදන්න දෙන්නෙක්ව හොයන්න සමීකරණ දෙකක් අපි ගොඩනගන්න ඕන. අඥාත දෙකක් හොයන්න නම් සමීකරණ දෙකක් ගොඩනගා ගන්න ඕන. ඒක සමගාමී සමීකරණවලත් පුතේ හැමතිස්සෙම සමීකරණ දෙකක් ගොඩනගාගෙන ඒවා විසඳන්න තමයි තියෙන්නේ. හරි. දැන් අපි බලමු මේ ගාන කියපු දේවල්. එයා මුලින්ම කිව්වා කාර් එකකින් අය කරන ගාස්තුව බයිසිකලයකින් අය කරන ගාස්තුව වගේ දෙගුණයක් කියලා. දැන් ගානේ අපිට කියනවා කාර් රථයකින් දවසකට අය කරන ගාස්තුව X. පුතාලා සටහන් කරගන්න මේවා. කාර් එකකින් දවසකට අය කරන ගාස්තුව X. යතුරු පැදියකින් දවසකට අය කරන ගාස්තුව Y. කාර් රථයකින් අය කරන ගාස්තුව X. යතුරු පැදියකින් අය කරන ගාස්තුව Y. එතකොට දැන් පළවෙනි වාක්‍යයෙන් එයා කියන දේ බලන්න පුතේ.
පළවෙනි වාක්‍යයෙන් කියනවා කාර් රථයකින් අය කරන ගාස්තුව යතුරු පැදියකින් අය කරන ගාස්තුව මෙන් දෙගුණයකි. කාර් රථයකින් අය කරන ගාස්තුව ඒ කියන්නේ x. යතුරු පැදියකින් අය කරන ගාස්තුව මෙන් දෙගුණයකි. යතුරු පැදියකින් අය කරන ගාස්තුව y. ඒ වගේ දෙගුණයක් කිව්වහම 2y. කාර් රථයකින් අය කරන ගාස්තුව x නම් x සමාන වෙනවා යතුරු පැදියකින් අය කරන ගාස්තුව වගේ දෙගුණයකට. එර y වගේ දෙගුණයක් කියන්නේ 2y. නම් පුතේ x සමාන වෙනවා y වගේ දෙගුණයකට. x සමාන වෙනවා y වගේ දෙගුණයකට. කියන්නේ x සමාන වෙනවා 2y ට. ආයෙ මම පැහැදිලි කරන්නම්. කාර් රථයකින් අය කරන ගාස්තුව යතුරු පැදියකින් අය කරන ගාස්තුව මෙන් දෙගුණයකි. කාර් රථයකින් අය කරන ගාස්තුව x. යතුරු පැදියකින් අය කරන ගාස්තුව y නම් පුතේ y වගේ දෙගුණයක්. y වගේ දෙගුණයක් කියන්නේ 2y. නම් x සමාන වෙනවා පුතේ කාටද 2y ට. අනේ නම් පළවෙනි සමීකරණය පුතාලට ගොඩනගා ගන්න පුළුවන්. x සමාන වෙනවා කාටද 2y ට. සාමාන්‍ය සමගාමී සමීකරණ හදනකොට පුතාලා දන්නවා xy කියන අඥාත දෙකම එක පැත්තකට ගන්න ඕන. xy කියන දෙන්නම සමීකරණ එක පැත්තකට ගන්න ඕන. දැන් මේක x ඉන් එක පැත්තක සමාන ලකුණෙන් අනිත් පැත්තේ 2y. මම අර එහා පැත්තේ ඉන්න ධන 2y සමාන ලකුණින් මේ පැත්තට ගේනවා. එතකොට ඒ පැත්තේ ඉන්න ධන 2y සමාන ලකුණින් මේ පැත්තට එනකොට එයාගේ ලකුණ වෙනස් කරගෙන එනවා. ධන 2y මෙහෙට එනකොට ඍණ 2y වෙනවා. x ඍණ 2y සමාන බිඳුව කියලා ගන්න පුළුවන්. එහා පැත්තේ කවුරුත් නැහැ. එහෙනම් ඔන්න පළවෙනි සමීකරණය ගොඩනගා ගන්නවා පුතාලා. x ඍණ 2y සමාන බිඳුව. x ඍණ 2y සමාන බිඳුව. හරි. දැන් ඊළඟට මෙයා කියනවා එක දවසක කාර් 15කිනුයි යතුරු පෙඩි 50කිනුයි මෙයාට ලැබිච්ච ආදායම රුපියල් 1600යි කියලා. පුතේ එක කාර් එකකින් අය කරන ගාස්තු x නම් කාර් 15කින් මෙයාට හම්බ වෙන ගාණ එහෙම නැත්නම් ආදායම එක කාර් එකකින් x නම් කාර් 15කින් මෙයාට ලැබෙන ආදායම හොයන්න මොකද කරන්නේ? x වැඩි කරනවා 15න් 15x. එක යතුරු පැදියකින් අය කරන ගාස්තුව y නම් යතුරු පැදි 50කින් මෙයාට ලැබෙන ආදායම හොයන්න 50 වැඩි කරනවා y ගෙන්. කියන්නේ එක යතුරු පැදියකින් මෙයා ගන්න ගාන y නම් යතුරු පැදි 50කින් ලැබෙන ගාන හොයන්න 50 වැඩි කරන්න ඕනේ පුතේ y ගෙන්. එතකොට එනවා 50y. දැන් මෙයාට ලැබිච්ච මුළු ආදායම 1600යිලුනේ. එතකොට පුතේ අතන 15x. ඒ කියන්නේ කාර් වලින් ලැබිච්ච ආදායම 15x. යතුරු පැදි වලින් ලැබිච්ච ආදායම 50y. මේ දෙකේම එකතුව සමාන වෙන 1600ට. එහෙනම් ඔන්න අපිට පුළුවන් දෙවෙනි සමීකරණෙත් ගොඩනගා ගන්න 15x ධන 50y සමාන 1600 කියලා. දැන් එහෙනම් පුතාලා සමීකරණ දෙකම ගොඩනගාගෙන ඉවරයි. මොකද සමීකරණ දෙක පුතේ? x ඍණ 2y සමාන බිඳුව. අනිත් සමීකරණය තමයි 15x ධන 50y සමාන 1600. දැන් අපිට ඊළඟට තියෙන්නේ මේ සමීකරණ දෙක විසඳන්න. සමීකරණ දෙක විසඳනකොට පුතාලා දන්නවා ඔය අඥාත දෙකෙන් ඒ කියන්නේ x y කියන දෙන්නගෙන් කුමන හෝ අඥාතයක සංගුණක සමාන කරගන්න ඕන. දැන් පුතාලා බලන්න සමීකරණ දෙක දිහා බැලුවාම පුතාලට පේනවා එක සමීකරණයක 15x තියෙනවා අනිත් සමීකරණයේ x තියෙනවා. එක සමීකරණයක 50y තියෙනවා අනිත් සමීකරණේ 2y තියෙනවා. පුතාලා සමීකරණ දෙක නම් කරගත්තා නම් පළවෙනි සමීකරණය අපි ලිව්වේ x ඍණ 2y සමාන බිඳුව. දෙවෙනි සමීකරණය අපි ලිව්වේ 15x ධන 50y සමාන 1600. ඒතර ඔය සමීකරණ දෙකේ කාගේවත් සංගුණක සමාන වෙන්නේ නැහැ. x ගේ සංගුණකත් අසමානයි y ගේ සංගුණකත් අසමානයි. එහෙනම් පුතාලාට සිද්ධ වෙනවා x හරි එහෙම නැත්නම් y ගේ හරි සංගුණක සමාන කරගන්න. පුතාලා x ගේ සංගුණක සමාන කරගන්න ගියොත් අතන 15x තියෙනවා මෙතන x තියෙනවා. එහෙනම් මෙයාව 15න් ගුණ කරන්න වෙනවා. එහෙම නැත්නම් y ගේ සංගුණක සමාන කරගන්න ගියොත් අතන 50y තියෙනවා මෙතන 2y තියෙනවා. මේ දෙක 50 කරගන්න පුළුවන් 25න් වැඩි කරා නම්. හරි පුතේ. දැන් සමීකරණ දෙක පුතාලා ගොඩනගාගෙන ඉවරයි. ඔය සමීකරණ දෙකේ සංගුණක සමාන කරගෙන ඒක විසඳන හැටි අපි මේ විරාමයෙන් පස්සේ කතා කරමු.
ගුරුගෙදර පාඩම් කියල දෙන රේඩියෝ සාත්තරේ. අද ප්‍රවීණ දේශක යුගාන්ත දසුන් සමග අපි ගනිතය ඉගෙන ගනිමු. ඔව් ආදරණීය දරුවනි, නැවතත් ඔබ එකතු වෙන්නේ සිත FM ගුරුගෙදර ගණිත පාඩමත් එක්ක. ඉතින් අද අපි කතා කරන්නේ සමගාමී සමීකරණ විසඳීම සම්බන්ධව. අපි විරාමයට කලින් 2013 සාමාන්‍ය පෙළ විභාගයේදී සමගාමී සමීකරණ සම්බන්ධව ආපු ගැටලුව සාකච්ඡා කරගෙන ගියා. ඒකේ සමීකරණ දෙක අපි ගොඩනගා ගත්තා. ඉතින් අපිට දැන් ඉතුරුලා තියෙන සමීකරණ දෙක විසඳන්න. අපි ගොඩනගාගත්තු සමීකරණ දෙක තමයි එකක් පළවෙනි එක x ඍණ 2y සමාන බිඳුව. අනිත් සමීකරණය 15x ධන 50y සමාන 1600. පුතේ සමගාමී සමීකරණ දෙකක් විසඳනකොට ඒ සමීකරණ දෙකේ කුමන හෝ අඥාතයක සංගුණක සමාන කරගන්න ඕන. ඒ කියන්නේ x ගේ හරි y ගේ හරි සංගුණක සමාන කරගන්න ඕන. දැන් මේ සමීකරණ දෙක දිහා බැලුවාම වාට තේරෙනවා x කියන කෙනාගේ සංගුණක සමානත් නැහැ. මොකද පළවෙනි සමීකරණේ ඉන්නේ x, ඊළඟ සමීකරණේ 15x වෙනස්. y කියන කෙනා ගත්තොත් පළවෙනි සමීකරණේ ඉන්නවා ඍණ 2y, ඊළඟ සමීකරණේ ඉන්නවා ධන 50y. ඒකෙත් සංගුණක සමාන නැහැ. එනම් මෙතනින් එහාට ගාන විසඳන්න නම් පුතේ x හෝ y සංගුණක සමාන කරගත යුතුමයි. එහෙනම් මම වාට මේකේ කැමති කෙනෙක්ගේ සංගුණක සමාන කරගන්න පුළුවන්. මම උත්සාහ කරනවා y ගේ සංගුණක සමාන කරගන්න. මොකද අතන 50y තියෙනවා. පළවෙනි සමීකරණේ 2y තියෙනවා. මට පුළුවන් පුතේ ඔය 2y කියන කෙනා 50 කරගන්න, 50y කරගන්න ඒ දෙක 25න් වැඩි කරා නම්. ඒ කියන්නේ පළවෙනි සමීකරණයේ පුතේ 25න් වැඩි කරා නම් දෙවරක් 25 50 වෙනවා. එහෙනම් පුතේ මම පළවෙනි සමීකරණයම ගුණ කරනවා 25න්. පළවෙනි සමීකරණයේ හැම පදයක්ම ගුණ කරනවා 25න්. අන්න එතකොට බලන්න x 25න් වැඩි කරාම 25x ඍණ 2y 25න් වැඩි කරාම 50y සමාන බිඳුව 25න් වැඩි කරාම බිඳුවමයි. අන්න එහෙනම් අලුත් සමීකරණයක් හැදෙනවා 25x ඍණ 50y සමාන බිඳුව කියලා. දැන් බලන්න පුතේ මේ හදාගත්තු සමීකරණය ඔයා නම් කරන්න තුන්වෙනි සමීකරණය කියලා. ඔය හදාගත්තු සමීකරණය නම් කරන්න තුන්වෙනි සමීකරණය කියලා. දැන් ඔන්න සමීකරණ තුනක් තියෙනවා. ඒකෙන් පළවෙනි සමීකරණය දැන් අපිට වැඩක් නැහැ. මොකද ඒක ගුණ කරලා දැන් අලුත් කෙනෙක් අපි හදාගෙන තියෙන්නේ. හදාගත්තු අලුත් සමීකරණයේ තුන්වෙනි සමීකරණය 25x ඍණ 50y සමාන බිඳුව. දැන් ඔයාට පේනවා හොඳට පුතේ මේ හදාගත්තු තුන්වෙනි සමීකරණෙයි අපි කලින් ලියාගත්තු දෙවෙනි සමීකරණෙයි y කියන පදේ සංගුණක සමාන වෙනවා. දෙන්නගේම සංගුණක 50 50. තුන්වෙනි සමීකරණෙත් ඉන්නේ ඍණ 50y, දෙවෙනි සමීකරණේ ඉන්න ධන 50y. අන්න දෙන්නගේම 50 කියන සංගුණකේ සමාන වෙලා තියෙනවා. එහෙනම් පුතේ දැන් අපිට පුළුවන් සමීකරණ දෙක විසඳන්න. ඔයා දන්නවා ওই දෙන්නගේ ලකුණ වෙනස්. එක්කෙනෙක් ඍණ 50y, අනිත් එක්කෙනා ධන 50y. එක්කෙනෙක් ඍණ 50y, අනිත් එක්කෙනා ධන 50y. පුතේ ලකුණ වෙනස් නම්, ලකුණ අසමාන නම් සමීකරණ යුගල එකතු කරන්නයි ඕන. ලකුණ වෙනස් නම් සමීකරණ යුගල එකතු කරන්නයි ඕන. එනම් මෙතනදී මේ සමීකරණ යුගලම එකතු කරනවා. මොකද සමීකරණ දෙක? දෙවෙනි සමීකරණය සහ තුන්වන සමීකරණය. ඒ කියන්නේ 15x ධන 50y ට එකතු කරනවා 25x ඍණ 50y. එහා පැත්තෙන් එකතු වෙනවා සමාන ලකුණෙන් එහා පැත්ත එකතු වෙනවා 1600යි අතන බිඳුවයි. නැවත මම කියන්නම් අපි මේ එකතු කරන සමීකරණ දෙක පුතේ දෙවන සමීකරණය සහ තුන්වන සමීකරණය. දෙවන සමීකරණේ 15x ධන 50y ට එකතු වෙනවා තුන්වෙනි සමීකරණේ 25x ඍණ 50y. සමාන ලකුණෙන් එහා පැත්ත එකතු වෙනවා දෙවෙනි සමීකරණයේ බිඳුවට තුන්වෙනි සමීකරණේ 1600. එතකොට බලන්න පුතේ මේක සුළු වෙලා ධන 50y ට ඍණ 50y කැපිලා ගිහිල්ලා ඉතුරු වෙන්නේ වම් පැත්තේ 15x ධන 25x. 15x ට 25x එකතු වුණාම එනවා 40x කියලා. එහෙනම් 40x සමාන වෙනවා පුතේ එහා පැත්තේ 1600කට. දැන් මට ඕන x හොයන්නනේ. අන දෙපැත්තම මම බෙදනවා පුතේ 40න්.
40ට 40 කැපෙනවා. x සමාන 1640න් බෙදුවා. අන්න එනවා උත්තරේ පුතේ 40යි කියලා. x සමාන 40යි කියලා උත්තරයක් එනවා. එහෙනම් මේ x කියන්නේ කවුද පුතේ? කාර් රථයකින් අය කරන ගාස්තුව. කාර් රථයකින් අය කරන ගාස්තුව. දැන් එහෙනම් එක්කෙනෙක් හොයාගත්තට පස්සේ පුතේ අනිත් එක්කෙනා හොයාගන්න අපිට ලේසි. ඒකෙදි කරන්නේ අපි පළවෙනියට හොයාගත්තු වගය අර සමීකරණ තුනෙන් ඔයාට පහසු සමීකරණයක ආදේශ කරලා ඔයාට පුළුවන් y කියන කෙනාව හොයන්න. අපි හිතමු ඔයා ආදේශ කරනවා පළවෙනියටම හදාගත්තු සමීකරණයෙන්. පළවෙනි සමීකරණේ පුතාලට මතකයි x ඍණ 2y සමාන බිඳුව. ඒකෙදී x දැන් අපි හොයාගෙන ඉවරයි. y තමයි හොයන්න තියෙන්නේ. එතකොට x ඍණ 2y සමාන බිඳුව. x සිනුවට පුතේ 40 දැම්මට පස්සේ බලන්න 40 ඍණ 2y සමාන බිඳුව. පුතාලා මේ උත්සාහ කරන්න දැන් y හොයන්න. 40 ඍණ 2y සමාන බිඳුව නම් පුතාලට පහසුවෙම පුළුවන් ඍණ 2y සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනියන්න. මොකද එතකොට පුතේ අර තියෙන ඍණ 2y ධන 2y විදියට හදාගන්න පුළුවන්. සමාන ලකුණෙන් එහා පැත්තට පදයක් ගෙනියනකොට පුතාලා දන්නවා ඒකේ ලකුණ වෙනස් වෙනවා. ඍණ කෙනෙක් නම් ධන වෙනවා, ධන කෙනෙක් නම් ඍණ වෙනවා. එහෙනම් පුතේ ඒ විදිහට 40 ඍණ 2y සමාන බිඳුව නම් අර ඍණ 2y එහා පැත්තට ගෙනිච්චතර පස්සේ ධන 2y වෙනවා. දැන් ඔන්න 40 සමානයි ධන 2y. පුතේ මට ඕන y හොයන්නනේ. දෙපැත්තම දෙකට බෙදුවට පස්සේ y සමාන වෙනවා 20ට. අන්න පුතේ y කියන්නේ කවුද? y කියන්නේ යතුරු පැදියකින් අය කරන ගාස්තුව. දැන් එනම් පුතේ යතුරු පැදියකින් අය කරන ගාස්තුව හොයාගෙන ඉවරයි රුපියල් 20යි කියලා. කාර් රථයකින් අය කරන ගාස්තුව අපි මුලින්ම හොයාගත්ත රුපියල් 40යි කියලා. දැන් එනම් ඔය දෙකම ඔයගොල්ලෝ හොයාගෙන ඉවරයි. ඔය ගානේ දෙවෙනි ප්‍රශ්නෙන් අපෙන් ඇහුවෙත් කාර් රථයකින් සහ යතුරු පැදියකින් දිනකට අය කරන ගාස්තුව වෙන වෙනම සොයන්න කියලා. දැන් එනම් පුතාලට පුළුවන් උත්තරේ ලියන්න. කාර් එකකින් අය කරන ගාස්තුව රුපියල් 40යි. යතුරු පැදියකින් අය කරන ගාස්තුව රුපියල් 20යි කියලා. පුතේ ඒකේ තව එක ප්‍රශ්නයක් අහනවා. ඒක සරල ප්‍රශ්නයක්. එක්තරා දිනක ගාල් කර තිබූ කාර් රථ m ගණනකින් සහ යතුරු පැදි n ගණනකින් ආයෙ මං කියනවා කාර් රථ m ගණනකින් සිම්පල් m ගණනකින් සහ යතුරු පැදි n ගණනකින් ලැබූ ආදායම රුපියල් t නම් කැපිටල් T නම් t සඳහා ප්‍රකාශනයක් m හා n ඇසුරින් ලියා දක්වන්න. ඔක තමයි ගැටලුව. දැන් පුතාලා ගාව ප්‍රශ්න පත්‍රයේ තියෙනවා. ඒක බැලුවට පස්සේ තේරෙනවා මේක පොඩි ප්‍රකාශනයක් තමයි ඔයගෙන් අහන්නේ. පුතේ කාර් රථ m ගාණක් තියෙනවා නම් දැන් ඔයගොල්ලෝ දන්නවා එක කාර් එකකින් අය කරන ගාස්තුව රුපියල් x. ඒ x අපි හොයාගත්ත දැන්. x තාවේ 40. ඒ කියන්නේ කාර් එකකින් අය කරන ගාස්තුව 40යි. පුතේ දැන් මෙතන කාර් m ගාණක් තිබ්බොත් දැන් හිතන්න කාර් එක නම් රුපියල් 40යි. කාර් දෙකක් තිබ්බොත් 40ව දෙකක් රුපියල් 80යි. කාර් තුනක් තිබ්බොත් 40ව තුනක් රුපියල් 120යි. ඒ විදිහට පුතේ කාර් සිම්පල් m ගණනක් තිබ්බොත් ඒකෙන් ලැබෙන ආදායම 40 වැඩි කරන්න ඕන m ගෙන් 40යි m. ඒ විදිහට කියනවා යතුරු පැදි n ගණනක් තියෙනවලු. පුතේ එක යතුරු පැදියකින් අය කරන ගාස්තුව 20යි කියලා හොයාගත්තා. නා 20 n ගාණෙන් වැඩි කරොත් 20යි n කියලා එනවා. එක යතුරු පැදියකින් අය කරන ගාස්තුව රුපියල් 20 නම් යතුරු පැදි n ගණනකින් යට ලැබිච්ච ආදායම 20 වැඩි කිරීම n 20යි n. එතකොට මෙයාට ලැබිච්ච සම්පූර්ණ ආදායම හොයන්න ඔය සේරම එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ කාර් වලින් ලැබිච්ච ආදායමයි යතුරු පැදි වලින් ලැබිච්ච ආදායමයි පුතේ ඔය දෙකම එකතු කරන්න ඕනේ. එතකොට කාර් වලින් ලැබිච්ච ආදායම 40යි m. යතුරු පැදි වලින් ලැබිච්ච ආදායම 20යි n. ඔය දෙකේම එකතුව සමාන වෙනවලු කැපිටල් Tට. එහෙනම් පුතේ ප්‍රකාශනය මෙහෙමයි එන්නේ 40යි m එකතු කිරීම 20යි n සමාන වෙනවා කැපිටල් Tට මුළු ආදායමට. එහෙනම් පුතේ අපි ඔය කතා කරේ 2013 සාමාන්‍ය පෙළ විභාගයේට දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයෙන් ඔයගලන්ට ආපු සමගාමී සමීකරණ සම්බන්ධ ගැටලුව.
එහෙනම් අපි කෙට විරාමයක් අරගෙන ඊළඟට සාකච්ඡා කරමු තවත් අවුරුද්දක මෙවැනිම ප්‍රශ්නයක් සමග. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ. අද ප්‍රවීණ දේශක යුගාන්ත දසුන් සමග අපි ගණිතය ඉගෙන ගනිමු. ආදරණීය දරුවනි, ඔගොල්ලෝ නැවතත් එකතු වෙන්නේ සිත FM ගුරුගෙදර ගණිත පාඩමත් එක්ක. ඔගොල්ලෝ දන්නවා අද අපි සාකච්ඡා කරන්නේ සමගාමී සමීකරණ සම්බන්ධ ගැටලු. ඒකෙදී අපි විරාමයට කලින් 2013 සාමාන්‍ය පෙළ විභාගයට ආපු ප්‍රශ්නයක් සාකච්ඡා කරා. දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ 2014 සාමාන්‍ය පෙළ විභාගයට ආපු සමගාමී සමීකරණ සම්බන්ධ ගැටලුවක් ගැන. පුතාලා ගාව සාමාන්‍ය පෙළ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පොත තියෙනවා නම් ඔන්න ළඟ තියාගෙන ඒ ගැටලුව කියවලා මාත් එක්කම විසඳන්න පුළුවන්. ඒකේ කියනවා මෙන්න මෙහෙම පුතේ. x හා y යනු අභ්‍යාස පොත් වර්ග දෙකකි. පොත් වර්ග දෙකක්. x වර්ගයේ පොත් 3ක හා y වර්ගයේ එක පොතක ස්කන්ධය ග්‍රෑම් 200කි. x වර්ගයේ පොත් 3කයි y වර්ගයේ එක පොතකයි ස්කන්ධය ඔයාට කියනවා පුතේ ග්‍රෑම් 200ක් කියලා. ඊළඟට කියනවා x වර්ගයේ එක් පොතක සහ y වර්ගයේ පොත් දෙකක මුළු ස්කන්ධය ඒත් ග්‍රෑම් 200යිලු. x වර්ගයේ එක පොතක හා y වර්ගයේ පොත් දෙකක මුළු ස්කන්ධයද ග්‍රෑම් 200ක් වේ. දැන් පුතේ ඔන්න කාරණා දෙකක් ඔන්න කිව්වා ගානේ වැදගත් කාරණා දෙකක්. මොකද්ද? x වර්ගයේ පොත් 3ක සහ y වර්ගයේ එක පොතක මුළු ස්කන්ධය ග්‍රෑම් 200යි. ඊළඟ වාක්‍යයෙන් කිව්වා x වර්ගයේ එක පොතක සහ y වර්ගයේ පොත් දෙකක මුළු ස්කන්ධය ඒත් ග්‍රෑම් 200යි කියලා. දැන් ඔන්න ඔයාට ගාන කියනවා මෙන්න මෙහෙම පළවෙනි කොටසේ. පුතාලාට කියනවා x වර්ගයේ පොතක ස්කන්ධයේ ග්‍රෑම් xද y වර්ගයේ පොතක ස්කන්ධයේ ග්‍රෑම් yද ලෙසගෙන x හා y අඩංගු සමගාමී සමීකරණ දෙකක් ගොඩනගන්න. සමීකරණ දෙකක් ගොඩනගන්න කියන්නේ. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ කියනවා මේ සමීකරණ දෙක ගොඩනගලා ඒක විසඳන්නත් කියලා. හරිද? දැන් පුතේ x වර්ගයේ පොතක ස්කන්ධය දීලා තින්නේ ග්‍රෑම් x කියලා. y වර්ගයේ පොතක ස්කන්ධය දීලා තින්නේ ග්‍රෑම් y කියලා. දැන් බලන්න පළවෙනි වාක්‍යයෙන් මෙයා කියනවා x වර්ගයේ පොත් 3ක. දැන් පුතේ x වර්ගයේ පොතක ස්කන්ධය ග්‍රෑම් x කියලා ඔයාගේ මතකේ තියෙන්න ඕන. x වර්ගයේ එක පොතක ස්කන්ධය ග්‍රෑම් x. දැන් මෙතන කියනවා x වර්ගයේ පොත් 3ක හා y වර්ගයේ එක පොතක මුළු ස්කන්ධය ග්‍රෑම් 200යි. x වර්ගයේ පොත් 3ක පුතේ x වර්ගයේ එක පොතක ස්කන්ධය x නම් පොත් 3ක ස්කන්ධය පුතේ x ගුණ කිරීම 3යි x නේ. නම් x වර්ගයේ පොත් 3ක ස්කන්ධය 3යි x. y වර්ගයේ එක පොතයි තියෙන්නේ. නම් ඒක y. ඒ දෙන්නගේ මුළු ස්කන්ධය ග්‍රෑම් 200යි. මුළු ස්කන්ධය හොයන්න අර දෙක එකතු වෙන්න ඕන. ඒ කියන්නේ 3යි x ට එකතු වෙන්න ඕන yව. x වර්ගයේ පොත් 3 ස්කන්ධය 3යි x. y වර්ගයේ එක පොතක ස්කන්ධය y. නම් මුළු ස්කන්ධය හොයන්න 3යි x ට එකතු වෙන්න ඕන y. ඒ එකතුව සමානයිලු පුතේ 200ට. නම් 3යි x ධන y සමාන 200යි කියලා පළවෙනි සමීකරණය පුතාලාට ගොඩනගා ගන්න පුළුවන්. ඒකේ ඊළඟ වාක්‍යය කියනවා x වර්ගයේ එක පොතක හා y වර්ගයේ පොත් දෙකක. x වර්ගයේ එක පොතක කිව්වහම x. y වර්ගයේ පොත් දෙකක ස්කන්ධ කිව්වහම 2යි y. එතකොට ඔය දෙකේ මුළු ස්කන්ධය ග්‍රෑම් 200යිලු. x වර්ගයේ එක පොතක් නම් x, y වර්ගයේ පොත් දෙකක් නම් 2y, මුළු ස්කන්ධය හොයන්න x ට එකතු වෙනවා 2y. x එකතු කිරීම 2y සමාන වෙනවා 200ට. අන්න එන පුතේ දෙවෙනි සමීකරණයත් ඔයා ගොඩනගාගෙන අවසන්. x ධන 2y සමාන 200. දැන් එහෙනම් පුතාලා ගාව සමීකරණ දෙකක් තියෙනවා. මොකද සමීකරණ දෙක? 3x ධන y සමාන 200. අනිත් සමීකරණය x ධන 2y සමාන 200. එහෙනම් පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය කියලා නම් කරගෙන දැන් අපි බලමු පුතේ ඔය සමීකරණ දෙකේ x ගේ හරි y ගේ හරි සංගුණක සමානද කියලා. පුතාලා හොඳට බලන්න. පළවෙනි සමීකරණයේ 3x තියෙනකොට දෙවෙනි සමීකරණයේ තියෙන්නේ x.
පළවෙනි සමීකරණයේ y තියෙනකොට දෙවෙනි සමීකරණයේ තියෙන 2y. හරිම පැහැදිලි පුතාලට x ගෙවත් y ගෙවත් සංගුණක සමාන වෙලා නැහැ. එහෙනම් පුතාලට සිද්ධ වෙනවා x ගේ හරි y ගේ හරි සංගුණක සමාන කරගන්න. මම පුතේ මේකේ උත්සාහ කරනවා y ගේ සංගුණක සමාන කරන්න. ඔයාට ඕන නම් x ගේ සංගුණක සමාන කරන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් y ගේ සංගුණක සමාන කරන්න නම් පුතේ එක තැනක තියෙනවනේ 2y. පළවෙනි සමීකරණේ තියෙන්නේ y නේ. මම එහෙනම් y ව 2y කරගන්න ඕන නිසා මම එක දෙකින් වැඩි කරනවා. ඒ කියන්නේ පුතේ පළවෙනි සමීකරණයම මම දෙකින් වැඩි කරනවා. පළවෙනි සමීකරණය මොකද්ද? 3x y සමාන 200. ඔය සමීකරණය මම දෙකින් ගුණ කරනවා. ඒ දෙකෙන් ගුණ කරනකොට පුතේ සමීකරණයේ තියෙන හැම පදයක්ම දෙකෙන් ගුණ කරන්න ඕනේ. එන 3x නම් පුතේ ඒක දෙකෙන් වැඩි කරාම 6x වෙනවා. y ව දෙකෙන් වැඩි කරාම 2y වෙනවා. 200 දෙකෙන් ගුණ කරාම 400 වෙනවා. අන්න එහෙනම් පුතේ 6x ධන 2y සමාන 400 කියලා අලුත් සමීකරණයක් හැදෙනවා. අන්න පුතාලේ හදාගත්තු අලුත් සමීකරණේ නම් කරන්න පුතේ තුන්වෙනි සමීකරණය කියලා. දැන් පුතාට පේනවා දෙවෙනි සමීකරණේ සහ තුන්වෙනි සමීකරණේ y කියන දෙන්නගෙම පුතේ සංගුණක සමාන වෙනවා. 2y 2y දෙන්නගෙම තියෙන 2y. දෙවෙනි සමීකරණෙත් තියෙන 2y, තුන්වෙනි සමීකරණෙත් තියෙන 2y. ඒ දෙන්නගේ ලකුණ ගැන පුතාලා බලන්නකෝ. දෙන්නගෙම ලකුණ ධන නේද? ධන 2y ධන 2y. පුතේ ලකුණත් සමාන නම් ලකුණ සමාන නිසා අපි කරන්නේ සමීකරණ දෙක අඩු කරන එක. එහෙනම් පුතේ වඩා ලේසි තුන්වෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කරා නම් ඕනනම් ඔයාට දෙකෙන් තුන අඩු කරන්නත් පුළුවන්. බෑ වඩා ලේසි තුන්වෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කරන එක. ඒ කියන්නේ 6x ධන 2y ගෙන් අඩු වෙනවා x ධන 2y. එහා පැත්තේ සමාන ලකුණෙන් එහා පැත්තේ 400න් අඩු වෙනවා 200ක්. ඒක සුළු කරාට පස්සේ පුතාලා බලන්න. ඔතන 6x ධන 2y ගෙන් අඩු වෙනවා x ධන 2y. ඒකට එතන x ධන 2y කියන එක වරහණක් ඇතුලේ ලියන්න ඕන. අඩු කිරීමේදී මතක තියාගන්න ඕන අඩු කිරීමේ ලකුණෙන් එහා පැත්තෙන ප්‍රකාශනයට වරහණක් අත්‍යවශ්‍යයි. එහෙනම් මේක සුළු වුණාම මෙන්න මෙහෙම එනවා. 6x ධන 2y ඍණ x ඍණ 2y සමාන 200. පුතේ බලන්න ලස්සනට දෙන්නේ කැපෙනවා උතන. ධන 2yට ඍණ 2y කැපිලා ගිහිල්ලා ඉතුරු වෙනවා 6x ඍණ x කියලා. ඒ කියන්නේ 5x. එහෙනම් පුතේ 5x සමාන වෙනවා 200ට. 5x සමාන වෙනවා 200ට. එහෙනම් x හොයන්න මොකද කරන්නේ? දෙපැත්තම අපි 5න් බෙදනවා. 5න් බෙදුවාම පුතේ x සමාන 40යි කියලා උත්තරයක් එනවා. x කියන්නේ කවුද පුතේ? x වර්ගයේ පොතක ස්කන්ධය. එහෙනම් පුතේ x වර්ගයේ පොතක ස්කන්ධය ග්‍රෑම් කීයක් එනවද? 40ක් එනවා. දැන් එහෙනම් එක අඥාතයක් පුතේ හොයාගත්තට පස්සේ අනිත් අඥාතය හොයාගන්න අපිට ලේසියි. අපි හදාගත්තු සමීකරණ වලින් ඔයාට පහසු සමීකරණයක් තෝරගෙන ආදේශ කරන්නයි තියෙන්නේ. මම තෝරගන්නවා අපි හදාගත්තු දෙවෙනි සමීකරණය. ඔයාට කැමති සමීකරණයක ආදේශ කරන්න පුළුවන්. අපි තුමු ඔයා තෝරගත්ත කියලා පළවෙනි සමීකරණය. නම් පළවෙනි සමීකරණය ආදේශ කරන්න පුළුවන්. අපි ආදේශ කරමු එහෙනම් පළවෙනි සමීකරණේ 3x ධන y සමාන 200. දැන් පුතේ ඔයා x වෙනුවට දාන්න ඕන 40. එතකොට 3 වාරයක් x වෙනුවට දාන්න දැන් ඔයා කීයද? 40. 3 වාරයක් 40 ධන y සමාන 200. පුතේ දැන් මෙතන එනවා 3 වාරයක් 40 120ක්. ඒ ධන 120 මම එහා පැත්තට ගෙනියනවා සමාන ලකුණින්. සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනිච්චාම ධන 120 මොකද වෙන්නේ පුතේ? ඍණ 120ක් වෙනවා. අන්නේ ධන 120 එහා පැත්තට ගියාම ඍණ 120ක් වෙනවා. 200න් 120ක් අඩු කරාම පුතේ 80යි. අන්න පුතේ y සමාන 80යි කියලා උත්තරයක් එනවා. අන්න එහෙනම් පුතේ y කියන්නේ කවුද? y වර්ගයේ පොතක ස්කන්ධය.
එහෙනම් පුතේ y වර්ගයේ පොතක ස්කන්ධය ග්‍රෑම් 80යි. x වර්ගයේ පොතක ස්කන්ධය ග්‍රෑම් 40යි. දැන් එහෙනම් පුතේ ඔන්න හොයන්න ඉන්න දෙන්නම ඔයගොල්ලෝ හොයාගෙන ඉවරයි. x වර්ගයේ පොතක ස්කන්ධය ග්‍රෑම් 40යි. y වර්ගයේ පොතක ස්කන්ධය ග්‍රෑම් 80යි. පැහැදිලි නේද එහෙනම් පුතාලට ප්‍රශ්නේ? එතකොට දැන් ඔන්න පුතාලා සමීකරණ යුගල කොට නගාගෙන ඒ සමීකරණ යුගල විසඳුවා. ඒකේ මෙන්න මෙහෙම පොඩි ප්‍රශ්නයකුත් අහනවා පුතේ. x වර්ගයේ පොත් n ගණනකත් x වර්ගයේ පොත් n ගණනකත් y වර්ගයේ එක් පොතකත් මුළු ස්කන්ධය ග්‍රෑම් 200ට වඩා අඩු වේ. දැන් පුතාලා x වර්ගයේ පොතක ස්කන්ධය හොයාගෙන ඉවරයි ග්‍රෑම් 40යි කියලා. එතකොට x වර්ගයේ පොත් n ගණනක පුතේ x වර්ගයේ එක පොතක ස්කන්ධ ග්‍රෑම් 40 නම් ඒ වගේ පොත් n ගණනක ස්කන්ධය හොයන්න n ගෙන් ගුණ කරන්න ඕන. එතකොට එනවා 40 ගුණ කිරීම n 40යි n කියලා. ආයෙ මම කියන්නම් x වර්ගයේ පොතක ස්කන්ධය ග්‍රෑම් 40 නම් ඒ වගේ පොත් n ගණනක් තියෙනකොට ඒ පොත් n වල ස්කන්ධය 40යි n. y වර්ගයේ පොතක ස්කන්ධය අපි හොයාගත්ත පුතේ ග්‍රෑම් 80යි කියලා. y වර්ගයේ පොතක ස්කන්ධය ග්‍රෑම් 80යි. දැන් මේ ගානේ අපිට කියනවා x වර්ගයේ පොත් n ගණනකත් y වර්ගයේ එක් පොතකත් මුළු ස්කන්ධය ග්‍රෑම් 200ට වඩා අඩු වේ. පුතේ x වර්ගයේ පොත් 40 n ගණනක ස්කන්ධය ගත්තොත් 40යි n. y වර්ගයේ එක පොතක ස්කන්ධය ගත්තොත් 80යි. මුළු ස්කන්ධය හොයන ඔය දෙක එකතු වෙනවා 40යි n ධන 80. මේ මුළු ස්කන්ධයේ ග්‍රෑම් 200ට වඩා අඩු වේ. එහෙනම් පුතේ මේක සමාන ලකුණක් දාලා හරියන්නේ නැහැ. අසමානතා ලකුණක්. ග්‍රෑම් 200ට වඩා අඩුයි කියලා කියන්නේ. එහෙනම් 40යි n ධන 80 කුඩායි 200. අසමානතා ලකුණක් එනවා කුඩා ලකුණ. ඒ අසමානතා ලකුණේ කට විවෘත වෙන්න ඕන 200 පැත්තට. තුඩ හිටින්න ඕන 40යි n ධන 80 පැත්තට. 40යි n ධන 80 කුඩායි 200. දැන් ඔයාලට කියනවා පුතේ මේ අසමානතාව විසඳන්න කියලා. අසමානතාව විසඳන්න කියනවා. පුතේ සමීකරණයක් විසඳනවා වගේ මේ අසමීකරණය විසඳන්න පුළුවන්. සමීකරණයක් විසඳනවා වගේම මේ අසමීකරණය විසඳන්න පුළුවන්. n හොයන්නයි ඕන. ධන 80 අයින් කරන්න පුතාලට පුළුවන් ඍණ 80ක් දාන්න. දෙපැත්තටම ඍණ 80ක් දානවා. එතකොට ධන 80ට ඍණ 80 කැපිලා යනවා. 40යි n කුඩායි 200න් 80ක් අඩු කරාම 120යි කියලා එනවා. දැන් පුතේ අපිට ඕන n හොයන්නනේ. අන්න දෙපැත්තම 40න් බෙදනවා අපි. දෙපැත්තම 40න් බෙදනවා. 40යි 40යි කැපිලා ගියාට පස්සේ එහා පැත්තේ 120 40න් බෙදනවා 3යි. 120 40න් බෙදනවා 3යි. උත්තරේ එනවා පුතේ n කුඩායි 3 කියලා. n ගේ අගය 3ට වඩා අඩුයි කියලා එන්නේ. පුතේ n කියන්නේ පොත් ගණන නම් n කියන්නේ x වර්ගයේ පොත් ගණන නම් මේ පොත් ගාන 3ට වඩා අඩුයි කියලා ආවා. n ගණන 3ට වඩා අඩුයි. ඒ කියන්නේ පුතේ මෙතන තියෙන පොත් ගාන 3ට වඩා අඩුයි. කියන්නේ 2 හෝ 1 වෙන්න ඕන. පොත් ගාන බිඳුවක් වෙන්න බෑනේ. 3ට වඩා අඩුයි කියන්නේ 2 හෝ 1 වෙන්න ඕන. ඔයාගෙන් අහනවා nට ගත හැකි උපරිම අගය. නම් nට ගන්න පුළුවන් උපරිම ගාන පුතේ 2 නේද? 3ට වඩා අඩුයි නම් ගන්න පුළුවන් උපරිම ගාන 2. මොකද nට දශම ගණන් ගන්න බෑ. පොත් ගානට දශම ගානක් එන්න බෑ. නම් nට ගත හැකි උපරිම අගය 2යි. එහෙනම් පුතේ මේ අපි සාකච්ඡා කරේ 2014 අවුරුද්දේ සමගාමී සමීකරණ ගැටලුව. දැන් එතකොට පුතාලට තේරෙනවා මේ සමගාමී සමීකරණවලදී ගැටලුව කියවලා සමීකරණ යුගලම ගොඩ නගාගෙන ඒක විසඳන එක මහා අමාරු දෙයක් නෙමෙයි. ඔයා හරියට ගාන තේරුම් ගන්නවා නම්. එකම දේ පුතාලා ගොඩක් අය මේ ප්‍රශ්නේ වරද්දගන්නේ ගාන හරියට කියවන්නේ නැහැ. මම නම් කියන්නේ පුතේ O level විභාගෙදී පේපර් එකන ප්‍රශ්නේ දෙතුන් පාරක් කියවන්න. ඒකට ඔයගලන්ට වෙලාව තියෙනවා. ප්‍රශ්නේ දෙතුන් පාරක් කියවන්න. එතකොට වරදින්නේ නැහැ. එම හරියට කියවලා හරියට සමීකරණ යුගල ගොඩනගාගෙන විසඳුවොත් පුතේ ඒ ගානටත් ඔයාට සම්පූර්ණ ලකුණු 10ම ගන්න පුළුවන්. හරි. එහෙනම් පුතේ අපි ලබන සතියේ නැවත අලුත් ගණිත පාඩමකින් සම්බන්ධ වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ